මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන ප්‍රවෘත්ති සංස්කරණීය කුමාරැලපාත ප්‍රකාශය සුජීව හරිශ්චන්ද්‍ර. කොවිඩ් මර්ධන එන්නත් කරන යතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්ම. කොවිඩ් ආසාදිත රෝගීහු 1598 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. මේ වසරේදී 5% පමණ ආර්ථික වර්ධන වේගයක් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. ජනතා අභිලාෂයන් සුරැකීමට කැපවන බවට නව මුදල් අමාත්‍යවරයා සහතික වෙයි. කිසිදු මාධ්‍ය ආයතනයක විකාශන බලපත්‍ර අත්හිටුවීමේ තීරණයක් ගෙන නැති බව රජය අවධාරණය කරයි. මේ වසර තුලදී පවුල් ලක්ෂයකට ඉඩම් හිමිකම් බලපත්‍ර. මෙහිදු සෙවන නිවාස වැඩසටහන යටතේ නව නිවාස 2000ක්. ඇමරිකා එක්සත් ජනපදයේ ජනතාව දැඩි උණුසුම් කාලගුණයෙන් පීඩාවට පත්වෙයි. යුරෝපා පාපන්දු කිරුළ ඉතාලියට. මෙරට කොවිඩ් මර්ධන එන්නත්කරණය සාර්ථකව ක්‍රියාවට නැංවෙයි. එන්නත් මාත්‍රා 2ම ලබා දීමෙන් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ සැලකිය යුතු මට්ටමක ඉදිරියෙන් සිටින බව නවතම වාර්තාවල සඳහන් වෙයි. මාත්‍රා 2ම ලැබූ මෙරට පුද්ගල සංඛ්‍යාව 14,20,000කි. ප්‍රතිශතයක් වශයෙන් 6.6කි. එක් මාත්‍රාවක් පමණක් ලැබූ සංඛ්‍යාව 39 ලක්ෂයක් වන අතර එය 18% බව සංඛ්‍යා ලේඛනවල දැක්වේ. මේ දෙකෙහිම එකතුව 53,20,000ක් වන අතර එය 24.6ක් වශයෙන් වාර්තාගත අගයක් පෙන්නුම් කරයි. දකුණු ආසියානු කලාපයේ මාත්‍රා 2ම ලබා දුන් සංඛ්‍යාව අතින් ඉදිරියෙන් සිටින්නේ ජපානයයි. එය 16.9කි. මැලේසියාවේ එමාගේ 10% වන අතර ඉන්දියාව 5.1කට මාත්‍රා එන්නත් 2ම ලබා දී තිබේ. ඉන්දුනීසියාවේ එමාගේ 5.4ක් වන විට පාකිස්තානයේ එමාගේ 1.6කි. පිලිපීනය, තායිලන්තය, බංග්ලාදේශය, මියන්මාරය, ඉරානය, නේපාලය, ඇෆ්ගනිස්තානය රටවල මාත්‍රා 2ම ලබා දී ඇති සංඛ්‍යාව 3%කට අඩුය. ඒ අනුව එන්නත් කරන යතින් කලාපී රටවල් අතර ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ජපානය සහ මැලේසියාව පමණි. කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ රෝගීහු 1598 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඊයේ පිටව ගියහ. ඒ අනුව සම්පූර්ණ සුවය ලැබූ මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 2,44,437ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ඊයේ දිනේ තවත් කොවිඩ් ආසාදිත රෝගීන් 1,492 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,74,523කි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පසුගිය 10 වෙනිදා තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 35ක් ඊයේ වාර්තා විය. කාන්තාවෝ 18 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 17 දෙනෙක් එම මරණ සංඛ්‍යාවට ඇතුළත් වෙති. අවුරුදු 30-59 අතර වයස් කාණ්ඩයේ මරණ 10ක් සිදු වී ඇත. අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ සංඛ්‍යාව 25ක් බව නිවේදනයේ දැක්වේ. මේ මරණ 35ත් සමග දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,502ක් දක්වා වැඩි වී ඇත. මේ වසරේ ආර්ථික වර්ධන වේගය 6.7% අතර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි. පසුගිය වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් වන විට 2001 වසර හා සම්බන්ධයෙන් සිදු කළ ආර්ථික පුරෝකථනය වූයේ 6.7% අතර ආර්ථික වර්ධන වේගයකි. ඒත් කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ආර්ථික වර්ධන වේගයේහි පසුබෑමක් සිදු වූ බව මහ බැංකුව අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසයි. මානව සංහතියට වඩා පීඩාකාරී වූ දරුණුතම වසංගතය මෙයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු හටගත් අතිශය ඛේදනීය තත්ත්වය හා සමාන කර ඇති බව
ඒ මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මාර්තු වනතුරු මෙරට ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය පරිදි පැවතින. ඒත් අප්‍රේල් මැයි යන මාසවලින් පසු එහි පසුබෑමක් ඇති වූ බව මාචාර්ය ලක්ෂ්මන් මහතා කියයි. ජුනි සහ ජූලි මාසවලදී ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය තත්ත්වයට පත්විය. 4 වන කාර්තුවේදී යලි ඊට බාධා එල්ල විය. දළදේශීය නිෂ්පාදිතය 3.6කින් පහළ වැටුණු අවස්ථාවක් වශයෙන් ඒ හඳුන්වා දිය හැකිය. ලොව බලවත් රටවල් මීට වඩා ආර්ථික සංකෝචනයකට ලක්වීම විශේෂත්වයකි. සංචරණ සීමා මැද්දේ ආර්ථික කටයුතු වලට බාධා නොවන අයුරින් රජය ගෙන යන සමබර ආර්ථික ක්‍රියාවලිය මෙම අවපාතයෙන් මිදීමට හේතු වන බව විශ්වාසය පළ කරන මහ බැංකු අධිපතිවරයා 2019 අපනයන ආදායමේ අගය තිබුණේ ඩොලර් බිලියන 11.9ක්. 2020 වසරේ අපනයන ආදායම ඩොලර් බිලියන 10 දක්වා අඩුයි. බිලියන 2ක පමණ අඩුයි. 15.9කින් අඩුයි. අසංගත තත්ත්වය හැමයි විදේශ රටවලින් නැතිවෙච්ච ඉල්ලුම පහළය. භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම් ජාලයන්ට බාධා පැමිණි. අනෙක් රටවල් වසංගත මර්ධනය සඳහා ගත් ක්‍රියාමාර්ග හමුවේ අපනයන සඳහා අවශ්‍ය යෙදවුම් ආනයනය සම්බන්ධයෙන් ගැටලු ඇති වී මිල ගණන් අහිතකර ලෙස වෙනස් වීම. මේ වගේ අපනයන ආදායම් වල අඩුවීමට හේතු වන තරමක සාධාරණ මට්ටමකින් අපනයන යනවා. 2020ට නම් වඩා වැඩි. පැහැදිලිව 2019 කිට්ටුවට යනවා. 2021 සමස්තයක් හැටියට ගත්තාම අපි රෝකතනය කරන්නේ ඩොලර් බිලියන 10යි 11යි අතර අපනයන වටිනාකමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ වටිනාකම පිළිබඳ නිෂ්පාදනය පිළිබඳ පැත්ත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කෙරෙහි විශ්වාසය සැබූ ජනතාවගේ අභිලාෂයන් සුරැකීමට සහ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් කිරීම සුදෙසා මුදල් අමාත්‍යවරයා මෙන්ම පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පූර්ණ කාලීනව කැපවන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ආර්ථිකමය වශයෙන් රට අභියෝගයකට මුහුණ දී සිටින තත්ත්වයක් හමුවේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග හිමි ආයතන වන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ආදායම් බදු දෙපාර්තමේන්තුව හරහා ලැබෙන ආදායම අවම අගයක් පෙන්නුම් කරයි. ලොව සෑම රටක්ම මුහුණ දී සිටින කොවිඩ් වසංගත තත්ත්වය ඊට ප්‍රධාන හේතුවයි. ඊට නොබියව මුහුණ දී යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. යුදමය වාතාවරණයක් පැවති සමයේදී පවා නොයෙකුත් බාධා මැද්දේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි විය. එම යුගය අද දිනීට වඩාත් අසීරු කාල සීමාවක් බව අමාත්‍යවරයා සඳහන් කළේ හිටපු පළාත් සභා නියෝජිතයන් සමග ඊයේ පැවති සාකච්ඡාවකදී. මාධ්‍ය නිදහස වැරදි ලෙස අර්ථකථනය කරමින් රටේ නීතිමය රාමුවට පිටින් ගොස් මාධ්‍ය මුදලාලිලාට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩ දිය නොහැකි බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. එවැන්නකට කවුරුන් හෝ උත්සාහ දරන්නේ නම් පවතින නීතිමය රාමුව තුළ අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවත් රඹුක්වැල්ල මහතා කියා සිටී. පසුගියදා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මාධ්‍ය නිදහස සහ නීතිය පටලවා නොගත යුතු බවයි. කිසිදු මාධ්‍ය ආයතනයක විකාශන බලපත්‍රයේ අත්හිටුවීමේ තීරණයක් රජයගෙන නැත. පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් අදහස් කරන බවට දැනුම් දීමක් කර තිබුණේද නැත. පාර්ලිමේන්තුවේ සෑම මොහොතකම සෑම ඇමතිවරයෙකුම රැඳී නොසිටින බවත් එසේ නැති වේලාවක ප්‍රශ්න නැගීම සුදුසු නොවේ. නීතිමය රාමුවෙන් පිට කටයුතු කරන ඇතැම් නාලිකා සම්බන්ධව අවශ්‍ය පියවර ගැනීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමට දිවයිනේ ප්‍රබලතම නීතිඥවරු කීප දෙනෙකු සමග සාකච්ඡා කළ බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. එම සාකච්ඡාව සිදු වූයේ රහසිගතව නොවේ. එය සිදු කර හැකි සාධාරණම සහ නීතිගරුකම වැඩපිළිවෙල බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය. සහල් මාපියාව සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට රාජ්‍ය සැලසුම් කරයි. ජනතාව ඉතා පීඩාවට පත් කරමින් පසුගිය සමයේ සහල් මාෆියාව ක්‍රියාත්මක විය. සහල් මිලද ඉතා අසාධාරණ ලෙස ඉහළ ගියේය. මෙරට ප්‍රමාණවත් සහල් තොග තිබියදී පවා සහල් මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට තවදුරටත් ඉඩ නොතබන බව අමාත්‍ය ආචාර්ය වන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. ගොවි ජනතාවට සාධාරණ මිලක් ලබා දෙමින්
තෙත වී කිලෝවක් රුපියල් 44කටත් කැකුළු සහ නාඩු වී කිලෝවක් රුපියල් 50 බැගිනුත් සම්බා කිලෝවක් රුපියල් 52 බැගිනුත් මිලදී ගැනීමට රජය සූදානමින් සිටී. එබැවින් ඉදිරි කන්නේදී කිසිදු බියකින් තොරව රජයට වී ලබා දීමේ හැකියාව ගොවි ජනතාව සතුය. රජයේ නියමිත මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කරන සෑම ව්‍යාපාර ආයතනයක් සඳහා රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කෙරේ. කුමන හෝ පාර්ශවයක් විසින් සහල් හිඟයක් ඇති කිරීමට කටයුතු කළහොත් ඊට මුහුණ දීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කර රක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව ගුණවර්ධන මහතා කියයි. මොනරාගල මෙගා සතුස අලවි සැල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මේ වසර තුලදී පවුල් ලක්ෂයකට ඉඩම් හිමිකම් බලපත්‍ර ලබා දීමට සැලසුම් කෙරේ. ඒ අතරින් පවුල් 40000කට මේ වන විටත් ඉඩම් බලපත්‍ර ලබා දීමට පියවරගෙන ඇතැයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඊට අමතරව කෘෂිකාර්මික සහ වෙනත් ආර්ථික කටයුතු සඳහාද අක්කර 5 බැගින් ඉඩම් කට්ටි 300ක් ලබා දීමට නියමිතයි. විශේෂයෙන් තරුණ ව්‍යවසායකයන් සඳහා ඉඩම් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. තරුණ ව්‍යවසායකයන් සඳහා ඉඩම් කට්ටි ලක්ෂයක් අවුරුදු 5ක් තුන ලබා දීමේ වැඩසටහනක් අපි මේ අවුරුද්ද තුල 1000ක් පමණ ලබා දෙන්න කටයුතු කරනවා. මේ සියලුම ඉඩම් රටේ ශ්‍රාර්මික ඵලදායකත්වය මුල් කරගෙන තමයි කරන්න අපි ලෑස්ති කරලා තියෙන්නේ. මේ සඳහා ව්‍යවසායකයන්ට බැංකු පාසුකම් ලබා දෙන්නත් කටයුතු කරන්නේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ 2019-2020 වසර සඳහා නවක විද්‍යාර්ථයන් පිළිගැනීමේ සමාරම්භක උත්සවය කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා එන් විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9ට පැවැත්වේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නවක විද්‍යාර්ථයන්ට මේ අවස්ථාවට සහභාගී විය නොහැකි වත් නිවසේ සිට හෝ මෙම අත්දැකීමට සමීප වීමට කටයුතු යොදා ඇති බව මණ්ඩපාධිපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා පවසයි. 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් නවක විද්‍යාර්ථීහු 208 දෙනෙක් අද දින ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළත් වෙති. මෙම නවක නම්නීකරණ වැඩසටහන ලබන 17 වෙනිදා දක්වා සූම් තාක්ෂණය ඔස්සේ පැවැතුවේ. නවකරණයේ අභිමානය නවමානයට මහජන බැංකුව 60 වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මෙහිදු සෙවන නිවාස වැඩසටහන යටතේ නව නිවාස 2000ක් ඉදි කෙරේ. මොනරාගල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන යටතේ බදුල්ල, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල මේ වන විට නිවාස ඉදි කෙරමින් පවතී. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1200කි. තවත් දිස්ත්‍රික්ක කීපයක අදාළ නිවාස අවශ්‍යතා හඳුනා ගැනීම මේ වන විට අවසන් වී ඇත. සසුනට දරුවන් පූජා කළ දෙමාපියන් වෙනුවෙන් මේ නිවාස වැඩසටහන ක්‍රියාත්මක බව රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි. හම්බන්තොටත් රත්නපුරත් මාතරත් දිස්ත්‍රික්කවල ඒ නිවාස තේරීම් කටයුතු බුද්ධ ශාසන අමාත්‍යාංශයත් නිවාස අධිකාරිය නිවාස අමාත්‍යාංශයත් එකතු වෙලා කළා. එය මේ මාස තුල ඒ නිවාස 400කට ආසන්න ප්‍රමාණයකටත් අපි මුදල් ලබා දීම සඳහා කටයුතු සූදානම් කරමින් තියෙනවා. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සත්‍ය හඬ අවධානය පිණිසයි. එල්පිටිය බටුවන් හේන ශ්‍රී විජේවර්ධනාරාම මාවත කාපට අතුරා සංවර්ධනය කිරීමේදී මාර්ගයේ දෙපස කානු පද්ධතිය නිසි ලෙස සකස් කර නැති බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා නැගේ. එම නිසා යතුරු පැදිස් සහ ත්‍රිරෝද රථ අනතුරු නිරතුරු සිදුවේ. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු යුතු බව ප්‍රදේශවාසීහු පවසති. එල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. බටහිර දෙක ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 30කට අධික ජනතාව දැඩි උණුසුම් කාල්ගුණික තත්වයකින් පීඩාවට පත් වෙති. එරට කාල්ගුණ විද්‍යාංශ දත්තවලට අනුව ලාස් වේගාස් නගරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 47.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙවැනි තත්වයක් 1942 වසරේදී එක්වරක්ද 2005 වසරේදී තුන්වරක්ද වාර්තා වී ඇත. මෙම උණුසුම් කාල්ගුණික තත්වය කැනඩාවටද බලපා තිබේ.
එරට බ්‍රිතාන්‍ය කොලොම්බියා පළාතේ අධිකුෂ්ණත්වය අඛණ්ඩව දින 3ක් පුරා පැවතුණි. මේ තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගල සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් පැහැදිලි තොරතුරු පළ වී නැත. ඒතම සංඛ්‍යාව 100 ගණනක් විය හැකි බවට මත පළ වෙමින් පවතී. පසුගිය මූල්‍ය වර්ෂයේදී සුව සැල මාර්ගයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක වාර්තාගත ආදායමක් උපයයි. මේ වසර මුල් භාගයේදී ඇල මාර්ගය ඔස්සේ ගමන් කළ නැව් සංඛ්‍යාව මෙන්ම ප්‍රවාහනය කළ භාණ්ඩ ප්‍රමාණය ඉහළ ගිය බව ඇල මාර්ගයේ පාලක ප්‍රධානී උස්මා රාබී පවසයි. ඔවුන්ගේ වාර්තාවලට අනුව මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා සුව සැල මාර්ගයේ යාත්‍රා කොට ඇති නෞකා සංඛ්‍යාව 9763කි. ඒ පසුගිය වසරට සාපේක්ෂව 217ක වැඩිවීමකි. සෞදි අරාබිය සහ ඔමානය ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමට සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹේ. සෞදි රාජ්‍යයේ වයිබදෙසින් පිහිටි නියොම් නැමැති නවනගරයේ සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුල් අෂීස් සෞද් රජු සහ ඔමානයේ හයිසම් අල් සදිත් විසින් ගිවිසුමට අත්සන් තැබූහ. දෙරට අතර දේශපාලනික සහ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙම කමිටුව පිහිටුවීමේ ප්‍රධානතම අරමුණ බව වාර්තා වේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ඇල්පිටිය මාහින්තැන්න ප්‍රදේශයේ අපනෑන කෘෂි අගේදාම සංවර්ධන කර්මාන්ත කලාපයක් පිහිටුවීමට රාජ්‍ය සැලසුම් කරයි. ඒ සඳහා මාහින්තැන්න ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු අක්කර 64ක භූමි භාගයක් හඳුනාගෙන තිබේ. අපනෑන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අගේ එකතු කරන ලද නිෂ්පාදන ඉහළ දැන්වීම මගින් වෙළඳපොළ අවස්ථා ලබා ගැනීම මේ සඳහා කටයුතු කෙරේ. එවැනි ව්‍යාපෘති සඳහා පහසුකම් සැපීමට මෙම අපනෑන කෘෂි අගේදාම සංවර්ධන කර්මාන්ත කලාපය පිහිටුවීමට තීරණය කළ බව වාර්තා වේ. මේ ව්‍යාපෘති සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවාද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. ශක්තිය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් යුරෝපා පාපන්දු කුසලානය දෙවන වරටත් හිමි කර ගැනීමට ඉතාලිය සමත් වේ. අවසන් මහ තරගාවලිය ලන්ඩනයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී අද අලුයම නිමාවට පත්විය. තරගයේ නියමිත කාල සීමාව තුළදී කණ්ඩායම් දෙකම ගෝලීය බැගින් ලබාගෙන සමතත්වයේ පසුවීම හේතුවෙන් දඬුවම් පහර මගින් ජයග්‍රහණය තීරණය කෙරුණි. එහිදී ඉතාලිය ගෝල 3-2ක් බැගින් එංගලන්තයේ පරදවා පැහැදිලි ජයක වාර්තා කළේය. ඉතාලිය මීට පෙර 1968 වසරේදී යුරෝපා කුසලානය දිනාගත්තේය. වසර 60ක යුරෝපා පාපන්දු කුසලාන ඉතිහාසයේ පළමු වරට එංගලන්තය මෙම අවසන් මහා වටේට සුදුසුකම් ලැබූ අවස්ථාවයි. පෘතුගාල පාපන්දු කණ්ඩායමේ ප්‍රහාරාත්මක ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ හොඳම ගෝල රැස් කරන්න වශයෙන් නම් කෙරුණි. මෙම තරගාවලියේ තරග 4කදී ඔහු ගෝල 5ක් වාර්තා කිරීමට සමත් විය. චෙක් කණ්ඩායමේ ක්‍රීඩක පැට්‍රික් ෂික් විසින්ද ගෝල 5ක් වාර්තා කර තිබේ. ඒත් එක් ගෝලයක් හිසින් එල්ල කළ රොනාල්ඩෝට ගෝල්ඩන් බූට් සම්මානය හිමි විය. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාවලිවල ආරම්භ වීම සඳහා තව ඇත්තේ දින 11ක පමණි. ක්‍රීඩාවලිවල ජූලි මාස 23 වෙනි දින ආරම්භ වී අගෝස්තු 8 වෙනිදා නිමවීමට නියමිතයි. ඔලිම්පික් ගිනිස්සුලුව බහර දීමේ උත්සවය පසුගිය සිකුරාදා ටෝකියෝහි පැවැත්විණි. විශේෂ ආරාධිතයන් 100 දෙනෙක් පමණ සහ ටෝකියෝහි ආණ්ඩුකාර ටෝකියෝ යුරිකෝ මේ අවස්ථාවට එක් වූහ. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් අද සිට අගෝස්තු 22 වෙනිදා දක්වා ටෝකියෝ ආශ්‍රිත කලාපයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ක්‍රීඩාවලිවලේ වැඩි තරග සංඛ්‍යාවක් ටෝකියෝහි පැවැත්වීමට සැලසුම් කර තිබේ. ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබඳ සැකසුණු විශේෂාංගයයි මේ. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය
ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ඔලිම්පික් තරගාවලිය 1896 ඇරඹුණත් ශ්‍රී ලංකාව ඔලිම්පික් තරගමාලාවක් පළමුව නියෝජනය කරන්නේ 1948 වසරේදී. ලන්ඩන් නුවර පැවති ඔලිම්පික් උළෙලට රටවල් 59ක ක්‍රීඩිකාවන් 4104 දෙනෙකු සහභාගී වෙනවා. තරගමාලාවේ සමාරම්භය සටහන් වන්නේ 6 වෙනි ජෝර්ජ් රජතුමන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම තරගාවලියට සිලොන් නාමය යටතේ ක්‍රීඩකයන් 7 දෙනෙකු සහභාගී වෙනවා. ඒ මලල ක්‍රීඩා සඳහා 30 දෙනෙකු සහ බොක්සින් තරග සඳහා 90 දෙනෙකු වශයෙනි. ශ්‍රී ලංකාව තරගවැදී පළමු අවස්ථාවේදීම මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කළ ඩන්කන් වයිට් මීටර 400 කඩළු මතින් දිවීමේ ඉසව්වේ රෙදි පදක්කමට උරුමකම් කියන්නට සමත් වෙනවා. විශේෂත්වය වන්නේ එම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කියූ ඇමරිකාවේ රොයි කෝවරන් තත්පර 51.1කින් සිය ඉසව්ව නිම කරමින් ඔලිම්පික් වාර්තාවකට හිමිකම් කීමයි. මෙයට අමතරව මෙම තරගාවලියේදී මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කළ ජෝන් ද සේරම් මීටර 200 හා මීටර 400 ඉසව් නියෝජනය කළා. ජී.ඩී. පිරිස් පිරිමි දුරපැනීම සහ තුන්පින්ම ඉසව් සඳහා සහභාගී වුණා. සිය පළමු ඔලිම්පික් තරගාවලියේදීම ශ්‍රී ලංකාව රිදි පදක්කමක් දිනාගත්තද සිය දෙවන පදක්කම වෙනුවෙන් වසර 52ක් බලා සිටින්නට සිදු වුණා. මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල එළඹෙන 23 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. තරගමාලාවට තවත් ඉතිරිව ඇත්තේ දින 11ක් පමණයි. විශ්වයේ මහා ක්‍රීඩා මංගල්‍ය ටෝකියෝ ඔලිම්පික් යන ගමන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. දිවයිනේ තේ වගා කරන දිස්ත්‍රික්කවල තේ ගොවින් සඳහා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ තොරතුරු සහ අවබෝධය ලබා දීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. තේ වගා කරන දිස්ත්‍රික් 8න් දිස්ත්‍රික්ක 2ක පිහිටි කාබනික පොහොර නිෂ්පාදනාගාර තුළ මෙම වැඩසටහන් මේ වන විටත් ආරම්භ කර තිබේ. මාතලේ ඇල්කඩුව වැවිලි සමාගම මගින් කාබනික පොහොර භාවිතයෙන් හෙක්ටාර 100ක තේ වගාව සිදු කරනු ලබයි. තේ වගාකරුවන් සඳහා මෙම කාල පරිච්ඡේදයට අවශ්‍ය රසායනික පොහොර ලබා දීමට රාජ්‍ය පියවරගෙන ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනිදා නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. නැගෙනහිර පළාතේ සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ රුපියල් බිලියන 300ක ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. අරුගම්බේ සංචාරක ව්‍යාපෘතියට අමතරව පානව කුමන ඇතුළු ස්ථාන රැසක සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කර ඇත. කොවිඩ් හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ තාවකාලික පසුබෑමක් පැවතීද එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමත් සමග සංචාරක ව්‍යාපාරය තුළ යම්කිසි නවෝදයක් උදා වනු ඇතැයි සංචාරක අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. මේ වැඩපිළිවෙලට සමගාමීව අරුගම්බේ සංවර්ධනයට රුපියල් මිලියන 10කට වැඩි මුදලක් වැය කර ව්‍යාපෘති 178ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව.
ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. පුත්තලමේ සිට කොළඹ දක්වා සහ හම්බන්තොට සරහා පොතුවිල් දක්වා වන නොගැඹුරු සහ ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනවා. මේ තත්ත්වය අද පසුරු 2 පමණ දක්වා බලපෑත්වෙනු ඇති. නිවේදනයට අනුව මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 අතර දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළ විය හැකියි. එබැවින් දෙහිවර සහ නාවික ප්‍රජාවේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවීමේ අවශ්‍යතාව අවධාරණය කරනවා. මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තද වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇතිවන බවයි කාලගුණ විද්‍යා නිවේදනයේ දැක්වෙන්නේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඕනෑම ක්‍රියාවකට එරෙහි සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත. ඒ නිව්ටන්ගේ 3 වන නියමයයි. රටේ ඕනෑම සුබ කාර්යයක් කරද්දී එය අසුබ විදියට දකින පිරිසක් සිටීම අරුමයක් නොවේ. රජය ගෙන යන සෑම වැඩපිළිවෙලක්ම විවේචනාත්මකව දකින්නට විපක්ෂයට අයිතියක් තිබෙන බව අපි දනිමු. ඒත් රටේ බහුතර ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් විවිධ අසත්‍ය ප්‍රචාර ඔස්සේ අඩපණ කිරීම කොතරම් සදාචාර සම්පන්නදැයි සිතා බැලිය යුතුය. ගෝබෙල්ස් න්‍යාය භාවිත කරමින් එකම දේ පුන පුනා සමාජය තුළ ප්‍රකාශ කරමින් බොරුව සමාජගත කිරීම අද විලාසිතාවක් බවට පත් වී තිබෙනවා. රත්තරන් අශ්වින් ඩොලර් බිලියන ගණනක විදෙස් වත්කම් ආදී අනේක විද චෝදනා ගොන්නක් 2015 සමාජගත කරමින් බොරුවෙන් රජ වූ යුගය අපට කිසිදා අමතක කළ හැකිද? සිරස්තල කොවිඩ් මර්ධනය නත් කරන අතින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉදිරියෙන්. කොවිඩ් ආසාදිත රෝගීහු 1598 දෙනෙක් සම්පූර්ණ සුවය ලබති. කිසිදු මාධ්‍ය ආයතනයක විකාශන බලපත්‍රය අත්හිටුවීමේ තීරණයක් ගෙන නැති බව රාජ්‍ය අවධාරණය කරයි. යුරෝපා පාපන්දු කිරුළ ඉතාලියට. ඒ සමගින් උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ නිමවට පත්වනවා. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.